නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුනච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති ඨිතෝ වා ඨිතෝම්හිති පජානාති නිසින්නෝ වා නිසින්නෝම්හිති පජානාති සයානෝ වා සයානෝම්හිති පජානාති යථා යථා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී දේශනා කොට වදාරන්ට යෙදුන ඉරියාපත පබ්බය හෙවත් ඉරියාපත භාවනා මාර්ගය විස්තර කර දෙන දේශනා මාතෘකාවයි අද දවසේ ධර්මානුශාසනාව සඳහා මාතෘකා වශයෙන් ඉදිරිපත් කරගන්නට යෙදුනි. මේ මාතෘකාවේ සරල අදහස වෙත හිත යොමු කරගත්තොත්, භික්ඛවේ මහණෙනි, පුනච පරං නැවත වරක්ද භාවනා කර්මස්ථානයක් මම වදාරන්නෙමි. භික්ඛු මේ ශාසනයේ සසුන්ගත භික්ෂුව, එහෙමත් නැත්නම් මේ ධර්ම මාර්ගයට පිළිපන්න ධර්මයේ සොය සොයා යන සසර බය දකින යම් යෝගාවචරයෙක් ඉන්නවා නම්, මේ යෝගාවචරයා තමන්ගේ කය හා බැඳිච්ච ඉරියව් වෙත ඉරියව් නුවණින් දකින්ට, නුවණින් වටහා ගන්නට හිත යොමු කර ගන්නවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. හෙතෙමේ යන්නේ හෝ යමි කියා සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්නවා. ඨිතෝ වා ඨිතෝම්හිති පජානාති. තමන් සිටින්නේ මම සිටිමි කියා නුවණින් සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්නවා. නිසින්නෝවා නිසින්නෝම්හිති පජානාති. තමන් හුන්නේ මම හිඳිමි කියා නුවණින් සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්නවා. සයානෝවා සයානෝම්හිති පජානාති. තමන් වැතිරුනේ නැත්නම් නිදාගත්තේ වැතිරී සිටින්නේ කියා නුවණින් සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්නවා. යථා යථාවා පනස්ස කායෝ අස්ස කායෝ. ඔහුගේ කය යථා යථාවා යම් යම්සේ පිහිටියේද, පනිහිතෝ පිහිටියේද, තථා තථානම් පජානාති. ඒ ආකාරයෙන්ම නුවණින් දකින්ට, නුවණින් බලන්ට යෝගාවචරයා පුරුදු වෙනවා කියන එකයි ඒ මාතෘකා පාඨයේ සරල අදහස. දැන් එහෙමනම් මෙතන සතර ඉරියව්වක් පෙන්නනවා පජානාති කියන වචනයකින්. දැන් ජානාති පජානාති කියනකොට ජානාති කියන්නේ දැනගන්නවා. පජානාති කියලා කියන්නේ විශේෂයෙන්ම දැනගන්නවා. පජානන ප්‍රඥාව, දැනගැනීමේ නුවණ. ඒ නිසා තමයි සම්‍යක් ප්‍රඥාවෙන්, යහපත් නුවණින්, යහපත් දැක්මෙන් අවබෝධාත්මකව වටහා ගැනීමයි මෙතන පජානාති කියලා කියන්නේ. මොකද හේතුව ඔය පජානන කියලා කියන්නේ ප්‍රඥාවට කියන සමාන වචනයක්. පඤ්ඤා, පජානනා, විචයෝ, පවිචයෝ ආදී දේශනා දකින්න ලැබෙනවා. පජානනය කියලා කියන්නේ ප්‍රකාරයෙන් හාත්පසව දැන ගැනීම.
දැන් සාමාන්‍ය අපි ගත්තොත් මේ ආස්වාස ප්‍රස්වාස හා බැඳිච්ච කායානුපස්සනා විභාග කරලා ඉරියාපත භාවනා විභාග කරන්නට යන්න තමයි බුදුරජාණන් වහන්සේ පුනච පරං කියන මේ අදහස දේශනා කළේ. එතන දැන් මේ සතර ඉරියව්ව පෙන්වමින් පජානාති කියන වචනයක් පෙන්නනවා. දැන් අපි දන්නවා තිරිසග්ගත සත්තු ගත්තොත් තමනුත් දඩේම යනවා. ඒ වගේ කිසිම කෙනෙක් ඒ වගේ අයෝනිසෝ මනසිකාරයෙන් තමන්ගේ සතර ඉරියව් කෙනෙක් පවත්වනවා නම් ඒ සතර ඉරියව් එසේ පැවැත්වීම නිසා ඒ අයෝනිසෝ මනසිකාරය නිසා මොකද වෙන්නේ? සත්පුද්ගල සංඥාවක් හිතේ ගොඩනැගෙනවා මිස සත්පුද්ගල සංඥාව යටපත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට මේ ඉරියාපත භාවනාව කෙලින්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ප්‍රජානනිත යහ සම්‍යක් ප්‍රඥාවෙන් සතර ඉරියව් දැනගන්නවා කියලා කියන්නේ සත්ූප ලද්දින් පජහති. මේ සත්පුද්ගල භාවය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කරන්න දුරු කරන්න පුළුවන්කම ලැබෙනවා. අත්ත සංඥං උග්ඝාටේති. ආත්ම සංඥාව උගුලවා දමන්න පුළුවන්කම ලැබෙනවා. කම්මට්ඨානං චේව සතිපට්ඨාන භාවනාච හෝති. මේ කර්මස්ථානය සතිපට්ඨාන භාවනාවම වැඩෙන භාවනාවක් වෙනවා. දැන් එහෙමනම් මෙතන සමත වශයෙන් විපස්සනා වශයෙන් අපි දන්නවා භාවනා කර්මස්ථාන තියෙනවා. හැබැයි මේ ඉරියාපත භාවනාව පෙන්වන්නේ සමත භාවනා වශයෙන් නෙමෙයි කෙලින්ම විදර්ශනා වශයෙන්. ඒ විදර්ශනා වශයෙන් ඒ කර්මස්ථානයේ පෙන්වීම නිසා ඉරියාපත භාවනා වැඩෙනකොට තමයි ඒ සත්වයේ සත්ත්ව සංඥා වශයෙන් ගත්ත මේ ලබ්ධිය දුරු කරගන්නට ආත්ම සංඥාව දුරු කරගන්නට ඒ වගේම නියම සතිපට්ඨාන ස්වභාවයෙන් කර්මස්ථානයේ දියුණු වෙන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් එහෙමනම් මේ අපේ ශරීරය සත්පුද්ගල සංඥාවක් සත්පුද්ගල වශයෙන්ම හිතමින් ඒ වගේ දකිමින් කෙනෙක් කල් ගෙවනවා නම් ඒ තුල පවතින්නේ අයෝනිසෝ මනසිකාරය. එහෙමනම් මේ ඉරියාපත භාවනාවේදී යෝනිසෝ මනසිකාර වශයෙන් සතර ඉරියව් දැකීමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමනම් යෝනිසෝ මනසිකාර වශයෙන් මේ සතර ඉරියව් දකිනකොට ඒ යෝගාවචරයාටම පුළුවන් නුවණින් විතර්ක කරන්නට ඉදං හි කෝ ගච්ඡති මෙහිදී කවරනම් කෙනෙක් යයිද කස්ස ගමනං කාගේ ගමනක්ද කිං කාරණං ගච්ඡති කුමක් කාරණා කරගෙන උදෙසා යන්නේද කියන මෙන්න මේ ප්‍රශ්න සහ උත්තර තුලින් ඒ යෝගාවචරයාට තේරුම් ගන්න පුළුවන්. දැන් යම් කිසි කෙනෙක් මෙතන යනවනම් එතන සත්පුද්ගල සංඥාවෙන් ගමනක් තියෙනවනම් අයෝනිසෝ මනසිකාරය. සත්පුද්ගල සංඥාවෙන් බැහැර වෙච්ච ඒ සත්පුද්ගල සංඥාව යටපත් වෙච්ච නුවණින් මෙතන යන අදහසක් දැනෙනවනම් නාම රූප දෙකක් පංචස්කන්ධ සමුදායක් 12 ආයතන ගොඩක් 18 ධාතු සමුදායක් ආදි වශයෙන් පරමාර්ථ වශයෙන් කෙනෙකුට දකින්න පුළුවන් නම් හිතන්න පුළුවන් නම් අන්න එතනයි යෝනිසෝ මනසිකාර වශයෙන් මේ ඉරියාපත භාවනාව වැඩෙන්නේ. ඊළඟට කාගේ ගමනක්ද කියනකොට අපි සම්මුති වශයෙන් කතා කරනවන අහවල් පුද්ගලයා ගමන අහවලාගේ ගමන අහවලාගේ දේ කියලා අපි කියනවනේ. හැබැයි සත්පුද්ගල සංඥාව යටපත් කරගත් යෝනිසෝ මනසිකාරයෙන් අපි ගමන් යනවා නම් යමක් කරනවා නම් එතන අපි කාගේවත් සම්මුතිය නෙමෙයි පරමාර්ථ වශයෙන්ම දකිමින් තමයි ඒ යෝගාවචරයා සතර ඉරියව් පුරුදු කරන්නේ. කිං කාරණං ගච්ඡති
කුමක් කාරණා කරගෙන යනවාද කියන එක අයෝනිසෝ මනසිකාර වශයෙන් දකිනකොට අපි හිතන අපි අහවල් දේ සඳහා රැකියාවක් සඳහා මුදල් උපයා ගන්න ව්‍යාපාරයක් කරන්න ඒ වගේ සම්මුති වශයෙන් අදහස් ඉදිරිපත් කරගෙන සත්පුද්ගල සංඥාවක් ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි යෝනිසෝ මනසිකාර වශයෙන් කෙනෙක් යනවා නම් ඒ යෝනිසෝ මනසිකාර වශයෙන් යන්නේ කොහොමද? මේ ගමන ගච්ඡන්තෝනේ යන ගමන කොහොමද විස්තර කරන්නේ? චිත්තකිරිය වායෝ ධාතු විප්පාරේන ගච්ඡති. අන්න බලන්න. චිත්තකිරිය වායෝ ධාතුව ඉපදීම් වශයෙන් නැත්නම් චිත්තකිරිය වායෝ ධාතුව ඉපදීමෙන් තමයි මේ ගමන කියන නැත්නම් යෑමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. චිත්තකිරිය වායෝ ධාතු පැතිරී යෑම නිසායි. එහෙමනම් කොහොමද මේ චිත්තකිරිය වායෝ ධාතුව නිසා අපේ මේ ගමන සිද්ධ වන්නේ? ඉතින් මේක බොහොම වැදගත් කතාවක්. වැදගත් දේශනාවක්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කාය විඤ්ඤාති කියලා රූපයක් අපට දේශනා කළා. ඒ කාය විඤ්ඤාති රූපය විග්‍රහ කර ගන්නකොට ඊ타වත්ම පැහැදිලිවම දේශනා වෙන දෙයක් තමයි අභිධර්ම පිටකෙහි ධම්මසංගණි ප්‍රකරණයේදී තථාගතයන් වහන්සේම මේ කාය විඤ්ඤාතිය විග්‍රහ කරලා තියෙනවා. එතකොට මේ කාය විඤ්ඤාතිය විග්‍රහ කරනකොට මාතෘකා පාඨවලදී අපට දකින්න ලැබෙනවා දැන් කායස්ස යම් දැන් කතමන්තං රූපං කාය විඤ්ඤාති දේශනාවේ තිබෙන්නේ කාය විඤ්ඤාති රූපය කියන්නේ කුමක්ද? යා කුසල චිත්තස්සවා අකුසල චිත්තස්සවා අභ්‍යාකත චිත්තස්සවා අභික්කමන්තස්සවා පටික්කමන්තස්සවා ආලෝකෙන්තස්සවා විලෝකෙන්තස්සවා ආදි වශයෙන් දේශනා සඳහන් වෙනවා. ඒ කියන්නේ යම් මේ කුසල් සිතකගේ අකුසල් සිතකගේ අව්‍යාකෘත සිතකගේ ඉදිරියට ඒ සිත නිසා මේ කය ඉදිරියට යෑමක් ආපසු පැමිණීමක් ඉදිරිය බැලීමක් ඔබිනව බැලීමක් අතපය දිගෑරීමක් හැකිලීමක් ආදී මේ කායික ක්‍රියා සියල්ලක්ම සිද්ධ වන්නේ මේ කාය විඤ්ඤාති කියන රූපය නිසා. එතකොට මේ කාය විඤ්ඤාති රූපය කියලා කියන්නේ මොකක්ද කියනකොට බුද්ධ දේශනාවෙ තිබෙනවා දැන් මෙතන අට කතාවේ කියන්නේ චිත්තකිරිය වායෝ ධාතු විප්පාරේන ගච්ඡති. චිත්තකිරිය වායෝ ධාතුව පැතිරීමෙන් තමයි මේ යෑමේ කාර්ය සිද්ධ වන්නේ. එහෙනම් මේ චිත්තකිරිය වායෝ ධාතු උපද්දවන්නේ මොන සිතකින්ද මොන අවස්ථාවේද කියන එක අපි දැනගත යුතුයි. එහෙමනම් මේ චිත්තකිරිය වායෝ ධාතු උපද්දවන්න පුළුවන් සිත් වර්ග තුනක් තිබෙනවා. කුසල් සිත්, අකුසල් සිත්, අව්‍යාකෘත සිත්. එහෙනම් කුසල් සිත් ගත්තාම අට්ඨේ කාමාවචරේහි අන අටක් වූ කාමාවචර කුසල් සිත් වලින් එහෙනම් අපි කාමාවචර කුසල් සිත් 8 ඒ පංචද්වාරික හෝ විශේෂ පංචද්වාරික හෝ මනෝද්වාරික වශයෙන් ඒ ජවන් වශයෙන් උපදිනවද? ඒ ජවන් වශයෙන් උපදින ඒ කාමාවචර කුසල් සිත් 8 උපාදක්ෂණයේදී උපදවන චිත්තජ රූප පහල කරන චිත්තජ රූප. ඒ කියන චිත්තජ රූපයන් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක කලාපයන්. එසේ සුද්ධාෂ්ටක කලාප උනත් ඒවා චිත්තජ අට්ටමක කලාප උනත් වායෝ ධාතුව අධිකව පහළවන චිත්තජ රූප. එන වායෝ ධාතු අධිකව පහළවන ඒ චිත්තජ අට්ටමක කලාපයන් ගෙන් තමයි ඒ කාය විඤ්ඤාතිය සිද්ධ වන්නේ. එහෙමනම් කෙනෙකුට මේ කය ඉදිරියට ගමන් කරන්න ඕනේ. ආපසට ගන්නට ඕනේ. අත ඔසවන්නට ඕනේ. අත පහළට දාන්නට ඕනේ. යම් යම් ක්‍රියාවක අපි යෙදෙනවා නම් ඒ යෙදෙන ක්‍රියාව කුසල ක්‍රියාවක් නම් කුසල කාය කර්මයක් නම් එහෙමනම් ඒ කුසල කාය කර්මයේ උපද්දවුවේ කුසල් ජවන්
තුලින් පහළ වෙච්ච වායෝ ධාතු අධික වූ චිත්තජ රූපයන්ගෙන්. ඒකට අපි චිත්ත කිරිය වායෝ ධාතු ශක්තිය. ඊළඟ අකුසල චිත්තස්ස ඊළඟ තවත් තියෙන කුසල චිත්තස්සවා කියනකොට තවත් තියෙනවා අභිඥා චිත්තේන. අභිඥාසිත කියලා කියන්නේ එතකොට යම් කිසි කෙනෙක් 이르දි ප්‍රාතිහාර්ය පෑම් වැනි ඒ රූපාවචර අභිඥා කුසල්සිතින් අහසින් ගමන් කිරීමක්, ඒ වගේම සක්මන් කිරීමක්, දියට පීනීමක්, මේ යම් වූ 이르දි ප්‍රාතිහාර්යයක් කරනවා නම් කායික ක්‍රියාවක් එක්ක ඒ කායික ක්‍රියාව උපද්දවන්න උපකාර වුණේ ඒ අභිඥා සිත කුසල් සිත. අන්න එහෙමනම් ඔන්න බලන්න විශේෂිත උතුමන්ට අභිඥා බලයේ සඳහා අභිඥා බලයෙන් මේ කාය කර්ම උපදින්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට සත්වයකට කාමාවචර කුසල් සිත් 8 නිසා මේ කාය කර්ම උපදින්න පුළුවන්. එහෙමනම් උපදින්නේ කුමක් නිසාද කියන දැන් දන්නවා. කුසල කියනකොට කුසල් සිත් 9ක් කියවෙනවා. එහෙනම් රූපාවචර ධාන සිත් වලින් අරූපාවචර ධාන සිත් වලින් කිසිම වෙලාවක පින්වතුනේ මේ කියන කාය කර්ම උපද්දවන්නේ නැහැ. එන කායික ක්‍රියාවක් නැහැ. කායික ක්‍රියාවන් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි හිතන යෑමක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ කුසල පැත්තෙන් බලනකොට කුසාසිත 8න් හෝ අභිඥාසිතේ උපාදාක්ෂණේ පහළ කරපු වායෝ ධාතු අධික චිත්තජ රූපයන්ගේ බලය නිසායි. ඊළඟට අකුසල චිත්තසවා කියනකොට පැහැදිලි කර දෙනවා 12 වැදෑරුම් අකුසල් සිත්. අර ලෝභ මූල සිත් 8ක්, දෝෂ මූල සිත් 2ක්, මෝහ මූල සිත් 2ක් වශයෙන් අකුසල් සිත් 12ක් අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අකුසල් ජවන් තුලින් ඒ ජවනයන්ගේ උපාදාක්ෂණයේදී උපදවන චිත්තජ රූපයන් තියෙන වායෝ ධාතු අධිකව ඒ වායෝ ධාතු අධික පහළ චිත්තජ රූපයන්ගෙන් තමයි චිත්තකිරිය වායෝ ධාතුවෙන් තමයි අපි අකුසල කාය කර්ම ඇතිවන්නේ. කෙනෙකුට අපි ගහනවා, ඒ වගේම ගල් මුගුරු අතට ගන්නවා, ඒ වගේම සත්තු මරනවා, මොන යම් ඕ අකුසල ක්‍රියාවක අපි යෙදෙනකොට යෙදෙන්නේ ඔය කියන අකුසල කාය කර්ම උපද්දවන්නේ අකුසල් සිත් 12 නිසා උපන්නා වූ චිත්තකිරිය වායු ධාතුයි. එන අභ්‍යාගත චිත්තස්සවා කියලා කියන්නේ විශේෂම ක්‍රියා ජවන් වලින්. දැන් විපාක සිත් ජවන් වශයෙන් අපට උපදින්නේ නැහැ. ඒ නිසා විපාක සිත් වලින් මේ කාය විඤ්ඤාති රූපයක් උපද්දවන්න බෑ. ඒ විතරක් නෙමෙයි අපි දන්න චිත්ත වීතියක් ගත්තොත් එහෙම ඒ භවාංග චලන භවාංග උපච්ඡේද පංචද්වාරා වචන චක්කු විඤ්ඤාණාදී පංච විඤ්ඤාණ සම්පටිච්ඡන සම්තිරණ ඒ වගේම තමයි තදාරම්මන වගේ මේ යම් සිත්වලදී එවැනි සිත්වලින් අපට මේ කාය කර්ම උපදින්නේ නැහැ. විශේෂයෙන්ම අව්‍යාකෘත චිත්තස්ස අභ්‍යාගත චිත්තස්ස කියන ක්‍රියා ජවන් වලින්. එතන ක්‍රියා ජවන් අපිට ගන්න පුළුවන් ජවන් වශයෙන් අපට උපදිනව මොනවද? දැන් ක්‍රියා ජවන් වශයෙන් අපට උපදිනවා සෝමනස සහගත හසිතුප්පාද කියලා අහේතුක ක්‍රියා ජවනයක් තියෙන රහතන් වහන්සේලාට. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ඒ සිනහා පහළ වීමේ කාය කර්මයට ඔන්න හසිතුප්පාද සිත. ඊළඟට තමයි මහා ක්‍රියාසිත 8ක් තිබෙනවා. ඒ යම් යම් ක්‍රියාවන්හි රහතන් වහන්සේලා යෙදෙනකොට. එන අභිඥා ක්‍රියාස්ත තියෙනවා. ඒ රහතන් වහන්සේලාගේ 이르දි ප්‍රාතිහාර්ය වෙන ක්‍රියාවන්හි අභිඥා ක්‍රියාසිත. ඊළඟට පින්වතුනි තවදුරටත් පැහැදිලි කර දෙනවා මනෝද්වාරා වජ්ජනයත් මේ කියන කාය විඤ්ඤාති උපද්දවන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම අර අමෝඝ වාර වශයෙන් චිත්ත වීත උපදින එක දිගටම මනෝද්වාර වශයෙන් ජවන් වලටපත් වෙන්නේ නැහැ. ඒ අරමුණ ආවර්ජනා කරනවා විතර ජවන් වෙන්නේ නැහැ. ඒ වගේ තැන්වලදීත් අපේ අතපය ගැස්වීමක්, සෙලවීමක් වෙන්න පුළුවන්. ඒ වර්තමාන අවස්ථාවේදීත් ඒ කාර්ය වෙන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂ මනෝද්වාරා වජ්ජනේ මනෝද්වාරික චිත්ත වීති වලදී තමයි මේ මනෝද්වාරා වජ්ජ සිතෙන් තමයි
ඔය කියන කාය විඤ්ඤාතියට ලොකු ශක්තියක් උපකාරයක් වෙන්නේ. ඒ නිසා ඉතින් අපි ඒ අභ්‍යාගත චිත්තස කියනකොට මේ මනෝද්වාරා වාජ්‍ය සිතත් එකතු කරලා තියෙනවා. ඔය විදිහට සිත් 11ක් තියෙනවා අභ්‍යාගත වාරයේදී. එහෙනම් කුසල වාරයේදී සිත් 9කින්, අකුසල වාරයේදී සිත් 12කින්, අව්‍යාකෘත වාරයේදී සිත් 11කින් කියන මෙන්න මේ ආකාරයකින් තමයි සේක, අසේක, පුතුජන මේ සෑම කෙනෙකුගේම කාය විඤ්ඤාතියක් ඇතිවන්නේ. එහෙමනම් දැන් මෙතනදී බලන්න ඉරියාපත භාවනාවේදී චිත්තකිරිය වායෝ ධාතු පැතිරීම නිසා තමයි කෙනෙක් එහාට මෙහාට ගමන් කරන්නේ. එහෙමනම් තමන්ට යන්න ඕන කියලා සිතක් උපදිනවා. ඒ සිතත් එක්ක වායෝ ධාතුව හට ගන්නවා. චිත්තකිරිය වායෝ ධාතු වශයෙන් චිත්තජ රූපේ වායෝ ධාතු අධිකව. ඒ වායෝ ධාතුව එතකොට මේ චිත්තජ රූපයන් මුළු ශරීරය පුරාම පැතිරී යනකොට තමයි ඒ ගමන කියන කාර්ය සිද්ධ වන්නේ. එතකොට එහෙමනම් කෙනෙක් තිට්ඨාමි කියලා නැත්නම් ටිතෝවා ටිතෝම් හීති පජානාති. තමන් සිටිනවා කියලා නුවණින් දැනගන්න අවස්ථාවක්. එතනත් එහෙමයි තේරුම් ගන්න. තමන්ට නවතින්න ඕනේ, සිට ගන්න ඕනේ යන අවස්ථාවක දැන් තම සිට ගන්නවා කියලා සිට ගන්න ඕනේ සිතක් උපදිනවා. ඒ සිත උපදින්නේ වායෝ ධාතුව අධික වෙච්ච චිත්තකිරි වායෝ ධාතුව පැතිරී යන චිත්තජ රූපයන්කි. ඒ චිත්තජ රූපයන් මුළු ශරීරය පුරාම පැතිරී ගිහිල්ලා එකපාරටම තමන් මේගේ ශරීරයේ ගමන එහෙම්ම නතර වෙනවා. අන්න සිට ගන්නවා. එහෙමනම් මේ සිට ගැනීමේ ක්‍රියාව වෙන්නේ කොහොමද? ඒ වායෝ ධාතු හේතු කොටගෙන ශරීරයේ කෙලවර පටන් ඔසවන බව හොඳට ඔසවලා එකපාරටම නැවැත්වීමක් සිද්ධ කරනවා. අන්න එහෙම මේ අවස්ථාවේදීත් ඒ සිටිනවා කියලා දැනගන්නකොට ඒ චිත්තකිරිය වායෝ ධාතුවෙන් තමයි ඒ කාර්ය සිද්ධ වන්නේ කියන එක යෝගාවචරය දකින්නට ඕනේ. ඊළඟ නිසීදාමි. දැන් ඒ කියන්නේ දැන් තමන් නිසින්නෝමීති පජානත්. උන්නේ මම හිඳිමි කියලා නුවණින් දැනගන්නවා. මෙතන හිඳිමි කියනකොට තමන්ට ඉන්න ඕනේ නැත්නම් වාඩි වෙන්නට ඕනේ කියලා හිතක් උපදිනවා. ඒ සිත ඉපදීමත් එක්ක ඒ සිතත් එක්ක උපදවනවා චිත්තජ රූප වායෝ ධාතු අධිකව. ඒ චිත්තජ රූපයන් තමයි ශරීරේ පුරාම පැතිරිලා ඒ හිඳීමේ වාඩි වීමේ ක්‍රියාව සිද්ධ කරන්නේ. එන යෝගාවචරයා ඒ හිඳිනවා මම හිඳිමි කියනකොට වචන පරිසමාප්ත නෙමේ අර්ථ පරිසමාප්තව යෝග්‍යයා දකින්නට ඕනේ. ඊළඟට සයානෝමීති පජානා. තමන් නිදාගත්තේ නැත්නම් වැතිරුණේ කියන නුවණින් දැනගන්නවා. මේ වැතිරීම කියන කොටත් මට වැතිරෙන්න ඕනේ, ඒව ඇලවෙන්නට ඕනේ, නිදන්නට ඕනේ සිතක් උපදිනවා. ඒ සිත ඉපදීමත් එක්කම උපදවන ඔය සිතත් එක්ක චිත්තජ රූපයන් වායෝ ධාතු අධිකව. ඒ උපදවන ඒ වායෝ ධාතුව ශරීරේ පුරාම පැතිර යමින් තමයි ඒ නිදා ගැනීමේ කාර්ය ඉරියව්ව සිද්ධ වන්නේ. එතකොට එහෙමනම් අපි යෝගාවචරය හැටියට මේ සතර ඉරියව්ව සම්මුති වශයෙන් දකිනවා නම් තණ්හා දිට්ඨිමාන වැඩෙන්නේ. নানা ප්‍රකාර කෙලෙස් වැඩෙන්නේ. අයෝනිසෝ මනසිකාර රජ කරන්නේ. හැබැයි යෝගාවචරයන් හැටියට සතර ඉරියව්ව යෝනිසෝ මනසිකාරයෙන් පවත්වා ගන්නවා නම් ඒ යෝනිසෝ මනසිකාරයේ සති සම්පජඤ්ඤය වැඩෙනකොට ඒ යෝගාවචරයාගේ ඉරියව් බොහෝම සාන්තව පවත්වා ගන්නවා. එකින් එකට සාන්ත කරගන්නවා. එකින් එකට දකිමින් බලමින් ඒ යෝගාවචරයා දියුණු කරගන්නවා. එහෙමනම් අපි මේ යෑම, සිට ගැනීම, හිඳීම, වැතිරීම කියන මේ සතර ඉරියව්වම දිහා නුවණින් බලනකොට ඒ ඉරියව්වන්ට අනුරූප වෙච්ච ඒ ජවන් සිත් පහළ වෙනවා. කුසලයේ පැත්තට නම් කුසල් ජවන්, අකුසල පැත්තට අකුසල් ජවන් පහළ වෙනවා. ඒ කියන ජවන් වලින් තමයි ඒ උපද්දවපු චිත්ත ශක්තියෙන් වායෝ ධාතු අධික වූ චිත්ත ශක්තියෙන් චිත්ත රූපයන්ගෙන් තමයි ඒ ක්‍රියාවන් සිද්ධ වුණේ කියලා ඒ යෝනිසෝ මනසිකාරයෙන් විදර්ශනා නුවණින් යම් යෝගියෙකුට දකින්න පුළුවන් නම්
බලන්න පුළුවන් නම් වටහා ගන්න පුළුවන් නම් අන්නේ ඒ වෙලාවේදී තමන්ට සත්වයක් පුද්ගලෙක් ආත්මයක් මෙතන තියෙනවද නැද්ද නැත්නම් සත්‍යද ඉන්නේ සත්පුරුෂ සංඥාව ගොඩ නැගෙනවද නැද්ද කියන එක ඒ යෝගියාට තමන්ගේ අත්දැකීමෙන් දකින්න පුළුවන්. දැන් එතකොට මෙතනදී මම පැහැදිලි කර දෙන්නට ඕනේ මේ කියන සතර ඉරියව්වත් එක තමයි පින්වත්තුනි අපට සක්මන් භාවනාව මතු කරගන්න අවස්ථාවක් තියෙනවා. දැන් අද ගොඩක් දෙනෙක් සක්මන් භාවනාව කරනවා. ඒ සක්මන කියන්නේ බොහොම බලවත් භාවනාවක්. ඒ විශේෂයෙන් භාවනා යෝගීන්ගේ ධාතු සම කරගන්න පුළුවන්. ශරීරයේ මිතින මේ වාතේ පිතසෙම කියන මේ තුන් දොස නිසා එහෙමත් නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ සමතුලිතතාවය ඇති කරගන්න. ආහාර දිරවීමේ පහසුව, කායික වේදනාවන් මගහරවා ගැනීම, ඒ වගේ නෝපන්නා වූ සමාධි උපදවා ගැනීම, උපදවාගත් සමාධිය තව තව බල ගැන්වීමට මහෝපකාරී වෙනවා සක්මන. එතකොට මේ ඉරියාපත භාවනාවත් එක්කයි පින්වතුනි අපි සක්මන් භාවනාව පුරුදු කරන්නට ඕන. සක්මන් භාවනාව ගැන අපි කතා කරන්නට ඕනේ. දැන් එහෙමනම් සක්මන් භාවනාව කරන යෝගාවචරයෙක් ඉන්නවා නම් එයාට සමත වශයෙන් වඩන්නටත් පුළුවන් විපස්සනා වශයෙන් වඩන්නටත් පුළුවන් සක්මන. ඒක සක්මනේදී තමන් වඩන භාවනා කමඨහනට හිත තියාගෙන සක්මන් කරනවා නම් එතන ඉරියාපත භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් අපි ගත්තොත් කෙනෙක් ඒ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලේ සිහිය තියාගෙන සක්මන් කරනවා. එහෙමත් නැත්නම් මෛත්‍රී සිතවිලි පහළ කරගෙන සක්මන් කරනවා. අට්ටික සංඥාවේ සක්මන් කරනවා. පිළිකුල් භාවනාවේ සක්මන් කරනවා. ඉතින් ඒක නිසා ඒ සමත භාවනා කර්මස්ථානයක් මාතෘකා කරගෙන අරමුණු කරගෙන සක්මන් භාවනාවේ යෙදෙන්න ඒ තුලින් Tamanට නෝපන්නා වූ කුසල් වැඩෙනවා. ඒ වගේ කුසල් වැඩෙන්න වීරිය වැඩෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ කුසල් වඩන්ට තමන්ගේ හිත තුළ ඒ ශ්‍රද්ධාද ගුණධර්ම වැඩෙනවා. ඒක විදර්ශනාට උපකාරයක් වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් මේ සක්මන් භාවනාවේදී තමන් ඒ ඉරියාපත භාවනාව විදර්ශනා වශයෙන් වැඩෙන හැටියට වැඩෙන ආකාරයට පුරුදු කරගන්නව නම් අන්න ඒක තමයි මේ සතිපට්ඨාන භාවනාවේදී තවත් අංගයක් හැටියට ඉරියාපත සම්පජඤ්ඤය අපට ඉරියාපත භාවනාව අපට වෙන් කරගන්න පුළුවන්. දැන් බලන්න සක්මන් භාවනාව කරන යෝගාවචරයා සක්මනේ කෙලවර ආසනයක් තියෙනවා. ඒ ආසනයක් තියෙනවනේ ඒ ආසනේ හිඳීමේ ඉරියව්ව. ඒ වගේම හිඳලා නැගිටිනවා හිටගෙන ඉන්නවා කියන ඉරියව්ව. ඊළඟට සක්මන් කරනවා ඉදිරියට යෑමේ ඉරියව්ව. නැවත නතර වෙලා සිට ගැනීම ඉරියව්ව. හැරෙනවා කියනකොට ඒ හැරෙනවා කියලා කියන්නේ ඇවිදීමේ ඉරියව්ව. නැවත ආපසට පැමිණීම ඒ යෑමේ ඉරියව්ව. ඔය විදිහට නැවත වාඩිවීම ඉරියව්ව. අර නිදා ගැනීම කියන වැතිරීම කියන කාර්ය නොවන සක්මනේදී අපට අවස්ථා තුනක් බොහෝ අයට අවස්ථා දෙකක් වෙන්න පුළුවන්. අවස්ථා තුනක් වෙන්න පුළුවන්. ඒ ඉරියව් දෙකක් හෝ තුනක් මේ සක්මනේදී සිද්ධ වෙනවා. දැන් ඒ නිසා මේ සක්මන් භාවනාවේදී අපේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා පුරුදු කරන්නේ අපි නිතර සක්මන් පුරුදු කරනකොට අපේ හිත තියන්නේ පයත් එක්කනේ. ඒ පයත් එක්ක වන පාදයට එක්ක වන සිද්ධාන්තයට හිත යොමු කරගනිමින් සක්මන් කරනවා නම් ඒ සක්මන් භාවනාව වඩනවා නම් ඒ වෙලාවේදී Tamanට හොඳට ඒ ඉරියාපතයත් එක්ක ඉරියව් මාරු වීමත් එක්ක ඒ සක්මනේදී සමහරක් යෝගීන්ට ඒ ඉරියව් උපදවන චිත්තකිරිය වායෝ ධාතුවත් එක්ක ඒ සියල්ලක්ම ප්‍රකට වෙන්නත් පුළුවන්. ඒක නිසා දැන් Tamanට සිතක් පහළ වෙන ඇවිදින්න ඕනේ කියලා සක්මන් කරන්න ඕනේ කියලා ඒ සිත පහළ වුණා. ඒ සිතට අනුව දැන් ඔන්න Taman හිමින් සීරුවේ ගමන් කරනවා. එසේ ගමන් කරලා දැන් ඔන්න ඒ සක්මන් භාවනාව වඩනවා. දැන් තව දෙයක් මට මතක් වුණා පින්වතුනි. දැන් ඔය සමත භාවනාවට වඩා දැන් විදර්ශනා පැත්තට ඉරියාපතේ කතා කරේ.
නමුත් තමන් කුසල් සිතින් තබන පියවර මොනතරම් වටිනා ආනිසංස ලැබෙනවාද කියන එක අර පදවීතිහාර කුසල විග්‍රහයේදීත් අපිට දකින්න පුළුවන්. දැන් සමහරක් වෙලාවට අපි අපේ පයක් තියන්නේ බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන නම්, ධර්මයේ ගුණ සිහි කරගෙන නම්, සංඝයාගේ ගුණ සිහි කරගෙන නම්, ඒ බුද්ධ ආදී රත්නාත්‍රය යමක් පූජා කරගන්නට නම්, බුද්ධ ආදී රත්නාත්‍රයට වැඳ නමස්කාර කරගන්නට නම්, යම් යම් ඒ කුසල් සිතක් පෙරටු කරගෙන කුසල් සිතක් නිසා යම් ඒ පියවර සටහනක් තබනවා නම් ඒ පියවර සටහනෙන් ලැබෙන කුසල් තමයි පදවීතිහාර කුසල් කියලා කියන්නේ. දැන් තමන්ගේ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් හෝ යම් යම් සමාජීය කටයුත්තක් වෙනුවෙන් තමන් පියවර තබනවා අඩි දහස් ගණන් ඇවිදින්න පුළුවන්. හැබැයි බුදුන් වෙනුවෙන් තබන පියවර සටහනේ සොළොස් කලාවෙන් එක් කලාවකවත් එහෙමත් නැත්නම් අර එළුළුමක් තරම්වත් ප්‍රමාණයක් තරම්වත් වටිනාකමක් නැහැ අර පියවර දහස් ගණන් ගමන් කරපු ගමනේ. මොකද හේතුව තමන් මේ වෙලාවේ පියවර සටහන තැබිය කුසල් අරමුණෙන් කුසල් වැඩෙන ආකාරයටයි. හැබැයි අනිත් වෙලාවට වෙනත් කෙනෙක් ගමන ආරම්භ කරේ කුසල් අරමුණෙන් නෙමෙයි. ඒ නිසා බලන්න ඒ තමන්ගේ ඉරියව්වම පදවීතිහාර වැනි මහා බල සම්පන්න කුසල් මතු කර දීමට සමර්ථ වෙනවා. ඉතින් ඒක නිසා අපි දැන් විදර්ශනා භාවනාවන කතා කරන්නේ. එහෙමන විදර්ශනා භාවනාවේදී සක්මන් භාවනාවේදී මේ ඉරියාපතය නැත්නම් ඇවිදීම කියන ඉරියව්ව අපේ පැරණි ආචාර්යවරු කොටස් කීපයකට බෙදලා පෙන්වා දෙනවා. දැන් සමහරක් වෙලාවට අපි අර වම දකුණ කියන සිහියෙන් මුලින් පුරුදුන ඇවිදින්න. ඒටි ඇවිදලා ටික කලක් යනකොට තමයි ඒක උපාද තිති භංග වශයෙන්. එහෙමත් නැත්නම් ඔසවනවා, ගෙනියනවා, තබනවා. පය ඔසවන්න හිතක් පහළ වෙනවා. එවන් ගෙනියන්න හිතක් පහළ වෙනවා, තබන්න හිතක් පහළ වෙනවා. ඒ ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන මේ ක්‍රියාවදිය සිහියෙන් බලනවා. සිහි නුවණින් බලනවා. ඒතර සිහියෙන් බලනකොට ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන මේ පයක් කියන හැඟීම, පාදයක් කියන දේ පාදයක් මගේ පය කියන අදහසින් ඇවිදිනවා නම් ඒ වෙලාවේ බලවත් කුසල් වැඩෙන්නේ නැහැ. හැබැයි ඇවිදින වෙලාවේදී හිතනවා මේ ඇවිදිනකොට ඒ චිත්තකිරිය වායෝ ධාතුවේ උපන් සිතෙන් තමයි මේ පය ඔසවන්නේ. ඒ ගෙනියන වෙන හිතකින්, තබන්නේ වෙන හිතකින්. ඔය විදිහට ඒ සිතත් එක්ක හිතලා සිතත් එක්ක සම්බන්ධ වෙලා ඒ වායෝ ධාතුව නිසා මේ කාර්ය සිද්ධ වෙනවා කියන එක ඒ යෝගියා දකිමින් ඔසවනවා, ගෙනියනවා, තබනවා. එතකොට හොඳට මේ වායෝ ධාතුව පැතිරීමෙන් චිත්තකිරි වායෝ ධාතු පැතිරීම නිසා මේ ඔසවන්නේ, ඒ පැතිරීම නිසා ගෙනියන්නේ, පැතිරීම නිසා තබන්නේ කියන එක හොඳට දකින්න. අන්න ඒ වගේ පින්වතුනි සක්මන් භාවනාවේදී Tamanට ඒ චිත්තකිරිය වායෝ ධාතුව සමග රූප සියල්ලක් දකිමින්, රූප කලාප සියල්ලක් දකිමින් සක්මන් කරන්න පුළුවන් නම්, ඒ ඉරියාපතේ දියුණු කරන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. එහෙමත් නැත්නම් බලන්න තමන් පයක් ඔසවනකොට ඔසවන රූප කලාප නෙමෙයි ගිනියන් රූප කලාප. ඒ ගිනියන් රූප කලාප නෙමෙයි තබන්නේ. ඔය විදිහට තමන්න පුළුවන් සක්මනේදී ඒ විදර්ශනා නුවණ වැඩෙන ආකාරය සක්මන කරන්න. ඉතින් ඒ පියවරක් දියුණු කරගත්ත ඇතැම් යෝගීන්ට අපේ පැරණි ආචාර්යවරු පුරුදු කරනවා ඔසවනවා, ගෙනියනවා, තබනවා, පාත් කරනවා, තද කරනවා. අවස්ථා පහකට බෙදෙනවා. එක ඉරියව්වක් අවස්ථා පහකට බෙදෙනවා. පහකට බෙදමින් මේ සක්මන පුරුදු කරනවා. හැබැයි හිත පිට යවන්න බෑ. හිත වෙනත් අරමුණු කරා ගමන් කරවන්න බෑ. පුළුවන් තරම් අපි හිත පිට යවන්නේ නැතිව මේ සක්මනේම ඒ ඉරියාපතේම හිත පවත්වා ගන්නවා. ඊළඟට සක්මනේ කෙලවර දක්වා ගිහිල්ලා ඒ සිට ගන්නකොට සිට ගන්නවා කියලා හිතනකොටම ඒකත් අර චිත්තකිරිය වායෝ ධාතුවෙන් තමයි ඒ සිට ගැනීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ, සිද්ධාන්ත සිද්ධවන්නේ කියලා දකින්න. ඊළඟ හැරෙනවා කියන හැරීමේ සිද්ධාන්තය. නැවත ඉදිරියට යෑමේ සිද්ධාන්තය. ඔය විදිහට ඉරියව්ව දිහා ගැඹුරු නුවණින්, විදසුන් නුවණින් දකිමින්
ඇතැම් යෝගාවචරයන්ට පුළුවන් ඒ ඉරියාපත භාවනාව සක්මනේදී සක්මන් භාවන අරමුණක් විදිහට අරගෙනත් ප්‍රගුණ කරගෙන යන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ හැම අවස්ථාවකදීම මේ කය දිහා බලාගෙන මේ ගැඹුරින් නැත්නම් ඒ කය දිහා බලාගෙන අපි පැහැදිලි කරන්නේ මුකුත් නෙමේ පින්වතුනි. දැන් මෙතන සත්පුද්ගල සංඥාවක් නොවන ආකාරයට තමයි අපි සත්පුද්ගල සංඥාවක් නොවැඩෙන ආකාරයටයි ඉරියාපත භාවනාව දියුණු කරගන්නට ඕනේ. දැන් අට කතාවේ මේ ඉරියව් සම්බන්ධ කරගෙන ඉරියව් කාර්ය සම්බන්ධ කරගෙන උපමාවක් කියනවා. සකටං ගච්ඡති සකටං තිට්ඨති කියලා අපි කතා කරනවා. අපි දැන් ගැලක් පාර යනවා නන කරත්තයක් යනවා. අන කරත්තයක් නතර කරලා තියෙනවා. අන වාහනයක් යනවා. අන වාහනයක් නතර කරලා තියෙනවා කියලා අපි කතා කරනවානේ. එතකොට අර කරත්තය වාහනය අපි කතා කරන්නේ සත්පුද්ගල අදහසින්මයි. එතකොට සත්පුද්ගල සංඥාවෙන්මයි කතා කරන්නේ. එතකොට මේ යන්නා වූ හෝ සිටින්නා වූ ගැලක් තියෙනවා. වාහනයක් තියෙනවා. ඇත්තටම ගත්තොත් එතන යන්නා වූ සහ සිටින්නා වූ ගැලක්වත් වාහනයක්වත් කිසිවක් එතන නැහැ. එහෙනම් මොකක්ද එතන සිද්ධ වෙලා තිබෙන්නේ? එතකොට මේ අපි හිතුව දැන් කරත්තයක් නම් ගොන්නු 4 දෙනෙක් යොදලා දක්ෂ වූ රතාචාර්යෙක් තමයි මේ කරත්තය දක්කගෙන යන්නේ. ඒ වගේ තමයි වාහනයක්. ඒ අවශ්‍ය කරන ඒ තෙල් වර්ග දාලා ඉන්ධන දාලා ඒ දක්ෂ රීදුරෙක් තමයි ඒ වාහනය අරගෙන යන්නේ. එතකොට එහෙමනම් අපි ව්‍යවහාර කරනවා ඒ වගේ කරත්තයක් යනකොට වාහනයක් යනකොට කරත්තයක් යන වාහනයක් යනවා කියලා. එහෙමනම් අපි තේරුම් කරගන්නවා නම් මේ ආකාරයෙන්ම කියනවා නම් අජවනට්ටේන නැත්නම් න ජවනට්ටේන සකටං විය කායෝ. අන්න බලන්න ජවන්සිත නූපදින අවස්ථාවේදී අපේ කයේ පැවැත්ම කොහොමද නිසල්මන්. එහෙනම් ජවන්සිත නූපදින අවස්ථාවේදී කරත්තයක් වගේ තමයි අපේ මේ කය. අන්න බලන්න එහෙනම් ඒ කියන්නේ රතාචාර්යාවත් ගොන්නුවත් නැති වෙලාවට ඒ වගේම තෙල් සහ වාහනය නැත්නම් තෙලුත් යොදවලා ස්ටාර්ට් කරලා මේ රීදුරෙක් නැති වෙලාවට වාහනය තනියම නිසල්මන්ම තියෙන කරත්තේ තියෙන ඒ වගේ තමයි ජවන්සිත නූපදින වෙලාවට අපේ කය. ඊළඟට කියනවා ගෝනා විය චිත්තජ වාතා. අන වාහනේ යොදවපු ගොන්නු වගේ තමයි ඒ උපන්නා වූ චිත්තජ වාතය. අන්න බලන්න එහෙනම් ජවන් වලින් උපදවන චිත්තකිරිය වායෝ ධාතු හරියට රතේ යොදාගත්ත ගොන. එහෙමත් රතේ යොදාගත්ත ඉන්ධන ඔයිල් වගේ ඉන්ධන තෙල් වගේ. සාරතීවිය චිත්තං. අර එහෙනම් අර කරත්තේ දක්ව රතාචාර්යා වගේ තමයි සිත. එන සිත කියන රියදුරා තමයි ඒ වාහනය පදවන්ට අවශ්‍ය කරන දේවල් ස්ටාර්ට් කරන්නේ. එතකොට තමයි චිත්තකිරිය වායෝ ධාතුවේ මේ කය එහෙට මෙහෙට ගමන් කරන්නේ. එහෙමනම් බලන්න සිතක් උපන් කල්හි තමයි වායෝ ධාතු ප්‍රකට වෙච්ච කාය විඤ්ඤාති රූපයක් හටගන්නේ. එහෙමනම් ඒ චිත්තකිරිය වායෝ ධාතුව පැතිරීම නිසා තමයි යෑම ඒම කියන මේ සිටීම ඒ වගේ වාඩි වීම වැතිරීම කියන මේ ඉරියව් පවතින. එහෙනම් මෙතන සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, මම මේ ගමනක් යනවා, මම මේ ඉන්නවා කියන මේ ව්‍යවහාරය කරන්ට සුදුසු නැහැ කියන එක අපි ඒ යෝනිසෝ මනසිකාරයෙන් ඉරියාපත භාවනාව යෙදෙන යෝගාවචරයාට දකින්න පුළුවන්. අට කතාවේ බොහොම ලස්සන ගාථා පෙළකින් මේක පැහැදිලි කර දෙන තවදුරටත් නාවා මාළුත වේගේන ජීයා වේගේන තේජන යතා යාති තථා කායෝ යාති වාතා හතෝ අය යන්ත සුත්ත වසේනේව චිත්ත සුත්ත වසේනිදං පයුත්තං කාය යන්තම්පි යාති තහාති නිසීදති. මේ කියන්නේ සුළඟේ වේගය නිසා නැව ගමන් කරනවා. ඒ වගේම දුනු වායාගේ ඒ ශක්තියේ තරමට හීය වේගින් යනවා. යම්සේ
එපරිද්දෙන්ම ඒ නැත්නම් ඒ සුළඟේ වේගයෙන් නැවක් යනවා වගේ දුනු විදින දක්ෂයාගේ වේගයෙන් හීය යනවා වගේ වාතයේ චිත්තකිරිය වායෝ ධාතුවෙන් තමයි මේ කය කියන එක එහෙට මෙහෙට ගමන් කරන්නේ. එහෙමනම් මේ යොදවන ලද මේ ශරීරයේ නැමැති යන්ත්‍රය නැත්නම් මේ යන්ත්‍ර සූත්‍රයක් වශයෙන් පවතිනකොට ඒ යන්ත්‍රය චිත්ත නැමැති සූත්‍රයෙන් තමයි එහෙට මෙහෙට ගමන් කරවන්නේ. එහෙමත් නැත්නම් යන්ත්‍ර සූත්‍ර වශයෙන් යෙදූ යන්ත්‍රයක් මෙන් නැත්නම් යන්ත්‍ර සූත්‍ර වශයෙන් යෙදූ යන්ත්‍රයක් මෙන් චිත්ත සූත්‍රයෙන් තමයි මේ ශරීරය එහෙට මෙහෙට ගමන් කරන්නේ. එහෙමනම් දැන් එතකොට අපි දැන් යම්කිසි යන්ත්‍රයක ඒ යන්ත්‍රය ස්ටාර්ට් කරනකොට ඒ සූත්‍රයෙන් තමයි ඒ ක්‍රමයෙන් තමයි යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ. ඒ වගේ තමයි සිත ක්‍රියාත්මක වීමෙන් සිත නැමැති සූත්‍රයෙන් තමයි මේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ. කෝනාම එත්තසෝ සත්තෝ යෝ විනා හේතු පච්චයේ අත්තනෝ ආනුභාවේන තිත්තේවා යදිවා වජි. මේ කියන්නේ මේ ලෝකයේ යම් සත්වයක හේතු ප්‍රත්‍යයන් හැර තමාගේ ආනුභාවයෙන් සිටින්නේ හෝ යන්නේ හෝ වේ නම් ඒ සත්වතෙමේ කවරෙක්ද? එබඳු සත්වයක් නැහැ. ඒ කියන්නේ පින්වතුනි සිතට අනුව මේ කාය විඤ්ඤාතිය ඉපදිලා මේ යෑම මේ ක්‍රියාවන් සිද්ධ වෙනවා හැර වෙනත් මේ දෙවියන් වහන්සේවත් වෙනත් ආනුභාවයකින්වත් මේ දේ සිද්ධ වන්නේ නැහැ. එහෙනම් හේතු ප්‍රත්‍යාදි සමුදායක් නිසා තමයි මේ සිත කියන එක සකස් වේ සිත පහළ වෙලා ඒ සිතට අනුව තමයි මේ කාර්ය මේ ක්‍රියාව සිද්ධ වන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපට දැන් ඔය පැහැදිලි කර දෙන සූත්‍ර දේශනා තියෙනවනේ. දැන් ඔය අංගුත්තර නිකායේ තිබෙනවා චතුස්ක නිපාතේ චර සූත්‍රය කියලා සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව දිහා බලනකොට අපට පැහැදිලි වෙන එක දෙයක් තමයි අපට යම් සිතිවිලි පහළ වෙනකොට ඒ සිතිවිලිත් එක්ක අපි කොහොමද මේ සතර ඉරියව් පවත්වන්නේ අකුසල පැත්තට සහ කුසල පැත්තට. දැන් බලන්න ඒ චර සූත්‍රයේදී පැහැදිලි කරනවා චරතෝ භික්කවේ භික්ඛුනෝ uppajjati කාම විතක්කෝවා ව්‍යාපාද විතක්කෝවා විහිංසා විතක්කෝවා. අන්න බලන්න යම් භික්ෂුවක් යන අවස්ථාවේදී කාම ව්‍යාපාද විහිංසා විතර්ක පහළ වෙනකොට ඒවා ඉවසනවා, ඒවා දුරු කරන්න උත්සාහවත් වන්නේ නැහැ. අන්න එතකොට ඒවා නිසා ඒ භික්ෂුවගේ යම් පවර ලැජ්ජාවක් නැහැ, බියක් නැහැ, සංසිඳීමක් නැහැ, කුසීතකම හීන වීර්ය ඇති වෙනවා. එතකොට දැන් බලන්න තමන් යනකොට යම් කාම විතරකයක් ඇති වෙනවනේ ඒ තමන් ඒ විතරකේ අනුව තමන්ගේ යෑම සිද්ධ කරනවා. සිතගෙන ඉන්න වෙලාවේදී කාමාදී විතරක පහළ වෙනවනම් ඒවා යටපත් කරගන්න නැති වෙනකොට අන්න ඒට අනුව අපේ සිතගෙන සිටීම ඉරියව් සකස් වෙනවා. ඒ වගේම වාඩි වෙලා ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ඒ වගේ කුසල පැත්තටත් එහෙමයි. ඉතින් ඒක නිසා අපි අවසානයේ දේශනා කරන්නේ චරංවා යදිවා තිට්ඨං නිසින්නෝ උදවා සයං යෝ විතක්කං විතක්කේති පාපකං ගේහ නිස්සිතං. අන්න බලන්න. එහෙනම් ඒ සතර ඉරියව්වේ මොන යම් අවස්ථාවක හෝ ලාමක විතරකයක් මේ ගේහ නිස්සිත කාම විතරක හිතමින් පාප සිතවිලි හිතමින් ඉන්නවනම් කිසිම වෙලාවක එයාගේ මාර්ගය නිවැරදි මාර්ගයක් වෙන්නේ නැහැ. ඒක කුම් මාර්ගයක්. ඒ වැරදි මාර්ගයක්මයි. ඒ වගේ මෝහයේ මුලා වෙච්ච මාර්ගයක්මයි. එවැනි අයට මේ ධර්මය අවබෝධ කර ගැනීම පහසුවක් වෙන්නේ නැහැ. එහෙමනම් අපි ධර්මය අවබෝධ කරගන්න යන පිරිසක් නම් යෝච චරංවා තිට්ඨංවා නිසින්නෝ උදවා සයං විතක්කං සමයිත්වාන විතක්කෝප සමේරතෝ බබ්බෝසෝ තාදිසෝ බික්කෝ පුට්ඨං සම්බෝධි මුත්තම. අන්න බලන්න යම් කිසි කෙනෙක් සතර ඉරියව්වේදීම යම් පහළ විතරකයන් හොඳට දැකලා ඒවා සංසිඳවාගෙන ඒ විතරකයන් අත්හැරලා ඒවා සංසිඳවා ගැනීම මාර්ගය එලී ගලී වාසය කරනවා නම් එවැනි භික්ෂූන් තමයි මේ ධර්මය අවබෝධ කරගන්න සාක්ෂාත් කරගන්න සුදුසු බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි තේරුම් කරගන්නවා නම් මේ සතර ඉරියව්වේදී ඒ ඉරියව් වෙනස් වෙන්නේ අපට පහළ වෙන සිතිවිලිත් එක්කයි. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේ ඉතිඋත්තක පාළියේ
ධම්මානුධම්ම පටිපන්න සූත්‍ර දේශනාවේදී කත දේශනා කරන්නේ චරංවා යදිවා තිට්ඨං නිසින්නෝ උදවා සයං අජ්ජත්තං සමයං චිත්තං සම්තිමේවාදි ගච්ඡති. අන්න බලන්න මේ සතර ඉරියව්වේදීම තමන්ගේ ආත්ම సంతානය හොඳට දමනය කරගන්නවා නම්, ඒ වගේ ආධ්‍යාත්මය හොඳට ඒ තුලින් මේ ධර්මයේ දකින්න, ඒ වගේම නිවැරදි ධර්ම දකින්න පුරුදු වෙනවා නම් ඒ තුලින්ම තමයි තමන්ට මේ ශාන්ත වූ නිර්වාණය අධිගමනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් තවදුරටත් අර විජය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකයි චරංවා යදිවා තිට්ඨං නිසින්නෝ උදවාසයන් සම්මිංජේති පසාරේති ඒසා කායස්ස ඉංජන. අන්න පරමාර්ථ වශයෙන් පෙන්නනවා මේ සතර ඉරියව්වේදී අපි යම් ක්‍රියාවක කායික ක්‍රියාවක යෙදෙනවා නම් ඒවා කරන සත්‍ය පුද්ගලයෙක් නෑ. මේක ඇවිදින් අර කලින් මතක් කරා වගේ චිත්ත කිරිය වායෝ ධාතුන් සිදුවන කායික ක්‍රියාවක් කියන එක. ඒක නිසා අපි මේවා ගැන හොඳට නැත්නම් සතර ඉරියව්ව ගැන වැටහීමක් අවබෝධයක් තිබිය යුතුමයි. එතකොට එහෙමනම් දේශනාවේ තවදුරටත් පැහැදිලි කරන්නේ යතා යතාවා පනස්සකායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් ආකාරයකින් අපි මේ ඉරියව් පවත්වා ගන්නවා නම් ඒ ආකාරයෙන් මේ කය තිබෙන ආකාරයේ පිහිටා තියෙන ආකාරය විශේෂ නුවණින්, ගැඹුරු නුවණින්, විදර්ශනා නුවණින් දකින්නට ඕනි. එහෙමනම් මෙතනදී ඒ යෝගාවචරයා තමන් ඒ සතර ඉරියව්වම අර පරමාර්ථ ධර්මයන් ප්‍රකට වන හැටියට, ඒ රූප පරමාර්ථය වැටහෙන හැටියට, ඒ රූප පරමාර්ථයත් එක්ක ඒ චිත්ත පරමාර්ථය වැටහෙන හැටියට, නාම රූප වැටහෙන හැටියට මේ සතර ඉරියව්ව පවත්වා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම චිත්ත කිරිය වායෝ ධාතුව ප්‍රකට කරගෙන ඒ චිත්ත කිරිය වායෝ ධාතුවත් එක්ක මේ රූප කලාපයන්ගේ විසමතාවය නිසා සිදුවන කාර්යයක් කියන දේ ගැන අවබෝධයක් ඇති වෙනකොට ඒ යෝගාවචරයාට පුළුවන් ඒ ඉරියව්වත් ඒ මොහොතින් මොහොත නැත්නම් ඒ තබන පියවරක් ගානේ ඒ වගේම ඉරියව්වෙන් ඉරියව්වට මොහොතක් පාසා මේ සියල්ලක්ම නැත්නම් මේ රූපේ හටගත්ත සිතත් ඒ වගේම සිත නිසා උපද්දෝප චිත්ත කිරිය වායෝ ධාතුවත් මේ සියල්ලක් ක්ෂණයක් පාසාම ඇතිව නැතිව යන ආකාරය දකිමින් ඒ සියල්ල අනිත්‍යයි කියලා හොඳට අනිත්‍යානුපස්සනාව වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඒ ඇතිවීම නැතිවීම දෙකේ නිරතුරුව පිළීමක් දුකක් ඇති වෙනවා නම් ඒ දුක්ඛයි කියලා දුක්ඛානුපස්සනාවේ යෙදෙන්න පුළුවන්. ඒ වගේම ඒ ඇතිවීමත් නැතිවීමත් නිසා එතන සත්‍ය පුද්ගලයෙක්වත් මම කියලාවත් කෙනෙක් මගේ කියලාවත් දෙයක් නැහැ. එතන කැමැති විදියට Tamanට ඕන විදියට කිසිම දෙයක් පවත්වා ගන්න බෑ. සත්‍ය පුද්ගලික ආත්මයක් නැහැ කියලා හොඳට දැකීමෙන් අනාත්මයි කියලා මෙනෙහි කරනකොට අනාත්මානුපස්සනාවේදී ඔන්න Tamanට වැටහෙනවා. එහෙමනම් එතකොට අපි අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ඒ චිත්ත කිරිය වායෝ ධාතුව ඇති වෙනවා, පවතිනවා, ඇති වෙනවා, නැති වෙන ආකාරය දකිනවා. ඒ වගේම ඒ චිත්ත කිරිය වායෝ ධාතු උපද්දවපු සිතත් ඇති වෙනව නැති වෙනව මේ ආකාරයෙන් දකිමින් Tamanට පුළුවන් නම් මේ කාර්ය දිහා දකින්න, කාර්ය බලන්න විදර්ශනාවෙන් ඒ යෝගියාට ඉතාමත් පහසුවක් වෙනවා. එතකොට දැන් මෙතනදී තවත් කාරණාවක් තියෙනවා. දැන් මේ සිතෙන් උපද්දවන චිත්තජ රූපයන්ට ආයු කාලය චිත්තක්ෂණ 17ක් වුණාට ඒ උපදවන කාය විඤ්ඤාතිය එක චිත්තක්ෂණයයි. කාය විඤ්ඤාති රූපයේ ආයු කාලය එක චිත්තක්ෂණයයි. ඒක ඉතින් මොකද කාය විඤ්ඤාති කියන රූප එක චිත්තක්ෂණයයි. හැබැයි කාය විඤ්ඤාතිය ඇති කරවන උදා කරන චිත්තජ රූපයන් චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙනවා. ඉතින් මේකෙත් යම් දෙයක් හිතන්න දෙයක් තියෙනවා. අපි ඒකත් තේරුම් කර ගත යුතු වෙනවා. ඉතින් කොහොම නමුත් බුදුරජාණන් වහන්සේ මේ සතර ඉරියව්ව අපට ඉරියාපත භාවනාව ඊ타ත්ම හොඳට සක්මන් භාවනාවේදී වඩන්න පුළුවන් කියන එකත් අපි මේ තුලින් වටහා ගත යුතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඊටත් එහා ගිය
ගැඹුරු විදර්ශනා වශයෙන් සතර ඉරියව්ව ඒ වගේම විශේෂයෙන් සක්මනේදී පවා විදර්ශනා භාවනා මතු කරගන්න පුළුවන්. ඒ වගේ නාම රූප දැකීම, ස්කන්ධ දැකීම දක්වා මේ ඉරියාපත භාවනාව මහෝපකාර වෙන්න පුළුවන්. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ අනුපස්සනා ක්‍රම දියුණු වීම දක්වා සම්මසන ඥානෙ වැඩි වීම දක්වා මේ ඉරියාපත භාවනා උපකාර වෙනවා. ඒ තුලින් එතනින් නතර නොවි ඉදිරියේදී ගැඹුරු විදර්ශනා ඥාන දක්වා හිත දියුණු කරගන්න උපකාර වෙනවා. ඊළඟ දේශනාවේ සඳහන් වෙන්නේ අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. එහෙමනම් ඔන්න මේ යෝගාවචර හොඳට ආධ්‍යාත්මික කයෙහි මේ සතර ඉරියව් සිහිනුවණින් හොඳට කයානුව බලමින් හොඳට නුවණින් මෙනෙහි කරා වාසය කළා. ඒ වගේම බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අනිත් අයගේ කය හා බැඳෙච්ච සතර ඉරියව් හොඳට කායානුපස්සනාව වශයෙන් මෙනෙහි කරනවා. නැවතත් අජ්ජත් බහිද්ධාව ආධ්‍යාත්මික බාහිර වශයෙන් මෙනෙහි කරනවා. එතකොට මේ කියන්නේ තමන් හොඳට තමන්ගේ සතර ඉරියව් ඒ විදර්ශනා නුවණ වැටහෙනකම් වැඩෙනකම් ප්‍රගුණ වෙනකම් ප්‍රකට වෙනකම් මෙනෙහි කරමින් දකිමින් හොඳට පුරුදුනාට පස්සේ තමයි බාහිර පුද්ගලයන්ගේ ඒ ඉරියව් අරමුණු කරගෙන මෙනෙහි කරන්නේ. ඉතින් සමහරක් වෙලාවට තමන්ගේ ආධ්‍යාත්මිකව වඩනකොට සමාධියම් බලයක් තියෙන්න පුළුවන්. බාහිර වශයෙන් බලනකොට සමාධි පොඩි වැටීමක් වගේ එනවා නම් නැවත අජ්ජත් බහිද්ධා ආධ්‍යාත්මික ආයතන ආය බහිද්ධා කරනවා. නැවත ආධ්‍යාත්මික ආය බහිද්ධා කරනවා. ඒ විදිහට ආධ්‍යාත්මික බාහිර මාරුවට ප්‍රගුණ කරන්න පුරුදු වෙන්නට ඕනේ. ඒක යම් ආකාරයකින් ආධ්‍යාත්මික සතර ඉරියව්ව විදර්ශනාවෙන් දැක්කද ඒ විදිහටම බාහිර පුද්ගලයාගේ ඒ ඉරියව් සියල්ලක් ඒ විදර්ශනා නුවණින් දැකීම දක්වා හිත දියුණු කරගන්නට ඕනේ. හිත බලවත් කරගන්නට ඕනේ. ඉතින් ඔය විදිහට මේ යෝගාවචරයා මේ චිත්තකිරිය වායෝ ධාතු හට ගැනීම, පැවතීම, බිඳීම මේ සියල්ලක් දකිමින් උපාදිත භංග වශයෙන් දකිමින් සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් කාලය ගෙවම් කරද්දී අන්න යෝගාවචර සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මෙන්න මේ සතර ඉරියව් වල හට ගැනීම හට ගැනීමේ රූප කලාව හට ගැනීම විතර හට ගැනීම දකිනවා. ඒ වගේ වය ධම්මානුපස්සී බිඳීම දකිනවා. හට ගැනීම දකිමින් බිඳීම දකිමින් හොඳට මෙනෙහි කරනවා. නැවත ඊට පස්සේ සමුදය වය හට ගැනීම බිඳීම මාරු දකිමින් හොඳට මේ යෝගාවචරය හිත දියුණු කරගන්න. උදයබ්බේ ඥානෙ දියුණු කරගන්නවා. අවසානයේ බංග ඥානෙ දක්වා හිත වැඩෙනවා. එතනින් අතර නොවේ තමයි යෝගාවචරයාට අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හොති. මෙතන මේ සතර ඉරියව් වලින් බැඳිච්ච නාම රූප දෙක රූප චිත්තකිරිය වායෝ ධාතුන් සකච්ඡ කයක් කියන අවබෝධය ඇති වෙනවා. ඒ අවබෝධයත් එක්ක හොඳට සිහිනුවන ඒ තුල පිහිටන නාම රූප දෙකක් ස්කන්ධ කියන එක තුල හිත පිහිටනවා. එතනින් අතර නොවේ යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය මතුමත්ත්‍ය දියුණු කරගන්න තියෙන ඒ ඥානයන් දියුණු කර ගැනීම දක්වා හිත පුරුදු කරගන්න. ඒ කියන්නේ එතකොට ඒ යෝගාවචරය සංකාරුපෙක්ඛා ඥානෙ දක්වා හිත රැගෙන යනවා. අනිසිතෝච විහෙරති. ඒ කියන්නේ කිසිම වෙලාවක තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන්නේ නැහැ. නැවත මේ කය සත්පුද්ගල සංඥාවෙන් ගන්නෙ නැහැ. ආසාවෙන් තෘෂ්ණාවෙන් මම කියලා මගේ කියලා ගන්නෙ නැහැ. මේ කිසිම දෙයක් අල්ලගන්නේ නැහැ. මේ සියල්ල සතර ඉරියව්වෙන් පැවැත්වෙන ඒවා චිත්තකිරිය වායෝ ධාතුවෙන් ක්‍රියාත්මක කරන දෙයක් වශයෙන් හොඳට යෝගාවචර දකිනවා. ඒ වගේ නචකින්චි ලෝකේ උපාදීයති. කිසිම වෙලාවක මේ පංචස්කන්ධ පංචස්කන්ධ ලෝකය මම මගේ කියලා අල්ලගන්නේ නැහැ. ග්‍රහණය කරගන්නේ නැහැ. උපාදාන කරගන්නේ නැහැ. ඒවම්පි භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මේ ආකාරයට මේ යෝගාවචරය කායානුපස්සනා භාවනාවේ යෙදෙනවා කියන එකයි මෙතනදී විස්තර කර දෙන්නේ. එතකොට මෙතනදී අපි ගැඹුරින් යමක් වටහා ගන්නවා නම් ඔය සමුදය ධම්මානුපස්සීවා කියනකොට හට ගැනීම. දැන් එතකොට හට ගැනීම කියන එක අවස්ථා අපට පහකට බලන්න පුළුවන් මේ රූපය. දැන් චිත්තකිරිය වායෝ ධාතුව කියන එක රූපස්කන්ධය කියමුකෝ. මේ රූපස්කන්ධය කියන එක හටගත්තේ අවිජ්ජා සමුදයෝ රූප සමුදයෝ. අතීතයේ අපි ක්ලේශ වට වශයෙන්
යම් කර්මයක් රැස් කරගත්ත ඒ ක්ලේශ වටේ තිබුණු අවිද්‍යාව නිසා තමයි මේ නැවත මේ රූපකය හැදුවේ ලැබුණේ. එහෙමනම් අවිද්‍යාව හටගත්ත නිසා මේ රූපකය හට ගන්නවා. ඒ වගේම තණ්හා සමුදය රූප සමුදය. ඒ තණ්හාව නිසා මේ රූප හට ගන්නවා. ඒ වගේම උපාදාන සමුදය රූප සමුදය. උපාදාන නිසා මේ රූප හට ගන්නවා. ඒ වගේම සංඛාර සමුදය රූප සමුදය. ඒ සංඛාර කියන කර්මය හටගත් නිසා ඒ කුසල කර්මයේ හේතු හටගත් නිසා තමයි මේ රූපකය හටගන්න තියෙන්නේ. ඒ වගේම තමයි කම්ම සමුදය රූප සමුදය. කර්ම ශක්තිය හටගත් නිසා ඒ ජනක කර්ම බලය නිසා මේ රූපකය හටගත්තේ. ওই විදිහට හට ගැනීම යම් යෝගාවචරණ වැටහෙනවා. මේ ශරීර රූපකය සම්පූර්ණ වැටහෙනකොට රූප දකිනකොට මේ සියල්ල අතීතයේ පුරුදු කරගත් අවිජ්ජා තණ්හා උපාදාන සංඛාර කම්ම කියන මේ හේතු නිසා තමයි හටගත්තේ කියන අවබෝධය ඇති වෙනවා. ඉතින් ওই විදිහට ඒ සමුදේ ඒ හට ගැනීම අපට දකින්න පුළුවන් කියලා කියනවා. බිඳීමත් එහෙමයි. අවිද්‍යාව නිරෝධ වීමෙන් රූප නිරෝධ වෙනවා. තණ්හාව නිරෝධ වීමෙන් රූප නිරෝධ වෙනවා. උපාදාන නිරෝධ වීමෙන් රූප නිරෝධ වෙනවා. ඒ වගේ සංස්කාර සහ කර්ම නිරෝධ වීමෙන් රූප නිරෝධ වෙනවා. ඉතින් ඇත්තටම පින්වතුනි මේවා දකින්න නම් සාමාන්‍ය කෙනෙකුට බෑ. හොඳට අර පෙර ජීවිතයේ පවා පටිච්ච සමුප්පාද ණය ක්‍රමෙන් පෙර ජීවිතයේ පවා දැකලා ඒ පෙර ජීවිතයේ අවිද්‍යා තණ්හා උපාදාන සංඛාර කම්ම දැකපු යම් යෝගාවචරයෙක් ඉන්නවනම් එවැනි කෙනෙකුට විතරයි පහසුවෙන්ම මේ කියන සමුදය ධම්මානුපස්සී වය ධම්මානුපස්සී සමුදය වය ධම්මානුපස්සී කියන කමඨහන ගැඹුරෙන් වඩන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් කෙනෙකුට අතීත ජීවිත දැකලා ඒවා අතීත ජීවිතයේ රැස් කරගත්ත අවිද්‍යා තණ්හා උපාදාන සංඛාර කම්ම දැකලා පළපුරුද්දක් අත්දැකීමක් නැත්තම් සමාධි දියුණු වෙලා නැත්තම් එවැනි අයට මේ දේවල් කරන්න හරිම අපහසුයි. ඒක නිසා අපි අදිෂ්ඨාන කරගන්නට ඕනේ මේ Tamanට කරගන්න බැරි නම් විවේචනය කරන්න යන්න එපා. මේවා වඩන ඇත්තොත් තියෙන වඩපු ඇත්තොත් ඉන්නවා. ඒ වගේ විදර්ශනාවෙන් පෙර ජීවිත දැකපු අයත් ඉන්නවා. ඒවා දකින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒවා කරන්න පුළුවන් අය එද්දි Tamanට බැරි නම් නිශ්ශබ්දව ඉන්නට පුරුදු ඕනේ. විවේචනය කරන්න පුරුදු වෙන්න එපා. ඉතින් ඒක නිසා අපි ওই විදිහට මේ සියල්ල දකිමින් හොඳට ඉරියාපත භාවනාව පරිග්‍රහ කරගෙන යනකොට අවසානයේදී මේ යෝගාවචරයාට මේ සතර ඉරියව්ව පවත්වීම සතර ඉරියව්වම තුලින් මේ දුක්ඛ සත්‍ය කියන එකත් ඒ සතර ඉරියව් උපද්දවව පූර්ව භව තෘෂ්ණාව සමුදය සත්‍ය කියන එකත් මේ දෙකේ නොපවැත්ම නිරෝධ සත්‍ය කියන එකත් ඒ වගේම ඒ වෙනුවෙන් යා යුතු ප්‍රතිපදාව මාර්ග සත්‍ය කියන එකත් ඒ යෝගාවචරයාට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට අපිට පුළුවන් මේ ඉරියාපත භාවනාව Tamanට ගැඹුරු විදර්ශනා ඥාන දියුණු වීම දක්වා එහෙමත් නැත්නම් නිවන් අවබෝධය දක්වාම රැගෙන යන්න. එහෙනම් සුද්ධ විපස්සනා යානික කෙනෙක් ඉන්නවා. ඒ සුද්ධ විපස්සනා යානික කෙනා යෝගාවචරයාට තමන්ගේ ඉරියව් විතරක් වඩමින් සක්මන් කරමින් ඒ සතර ඉරියව්වම වඩමින් ඒ ඉරියව්වත් එක්ක චිත්තක්‍රිය වායෝ ධාතුව අරමුණු කර ගනිමින් ඒ චිත්තක්‍රිය වායෝ ධාතු ප්‍රකට කර ගනිමින් ඒ උපන් සිත හඳුනා ගනිමින් ඒ චිත්ත පරම්පරාව දකිමින් නාම රූප දකිමින් ඒ යම් යෝගාවචරයේකට මේ අතීත ඵලපුරුද්දක් එක්ක හෝ මේ ජීවිතේ කාලයක් තිස්සේ භාවනා කරලා දියුණු කරගත් අත්දැකීමත් පාදක කරගෙන මේ ඉරියාපත භාවනාවෙම පුළුවන් ගැඹුරු විදර්ශනා ඥාන මතු කරගෙන ඒ තමන් බලාපොරොත්තු වන සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ඒ අමා මහ නිවන් සුව චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට. ඉතින් ඒක නිසා මේ ඉරියාපත භාවනාව ඉතාමත්ම වැදගත් භාවනා කර්මස්ථානයක්. මේක පිරිසුදුව ඒකායන විපස්සනා කර්මස්ථානයක්. ඒ විපස්සනා කර්මස්ථානය වඩන්නට පුළුවන් ශක්ති සම්පන්න යෝගාවචර මේ ලෝකේ ඉන්නවා වෙන්න පුළුවන්. අතීතයේ බොහෝ වැඩ හිටියා. ඒ වර්තමානෙත් වැඩ ඉන්නවා වෙන්න පුළුවන්. ඒක නිසා අපි එවැනි ඒ උතුම්
ඉරියාපත භාවනාව දියුණු කරමින්ම ඉරියාපත භාවනාව ප්‍රගුණ කරමින්ම ඉරියාපත භාවනාවේදීම තමන්ට සව් කෙලසුන් නසාගෙන ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම දක්වා උපකාර වෙන්න පුළුවන්. ඉතින් අතීතයේ බොහෝ උතුමන් වහන්සේලා සක්මන් කෙලවර නිවන් දැක්කා කියනවා. ඒ වගේම වැතිරුණු ආසනයෙන් නිවන් දැක්කා කියනවා. තමන් වාඩි හිටපු ඉරියව්ව මෙනෙහි කළ නිවන් දැක්කා. ඉතින් ওই විදිහට ගත්තාම ඒ හැම කෙනෙක්ම ඒවා නිකන් සමත වශයෙන් මෙනෙහි කරා නෙමෙයි විදර්ශනා වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා තමයි ඒ නිවන සාක්ෂාත් කරගන්න යෙදුනේ. එහෙමනම් අද දවසේදී ඔබ අප සැමදෙනා විසින් මේ රැස් කරගත් අප්‍රමාණ කුසල ස්කන්ධය පුණ්‍ය සම්භාරය ඉරියාපත භාවනා ප්‍රගුණ කරගන්න උතුමන් වහන්සේලාට ඒ කායනේ ධර්ම මාර්ගයක් වේවා. සුඛාපටිපදා කිප්පා විඤ්ඤාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා පිහිට වේවා. විශේෂයෙන්ම අපට මෙවැනි දහමක් මේ ලෝකයට වදාරන්නට යෙදුන තථාගත බුදු පියාණන් වහන්සේට උතුම් සම්බුද්ධ පූජාවක් වශයෙන් ශ්‍රී සද්ධර්මයේ උදෙසා උතුම් දහම් පූජාවක් වශයෙන් මේ දහම අද දක්වා රැගෙන ආපු ඒ ආචාර්ය උපාධ්‍යාය ගුරුතුමන් වහන්සේලා සහිත අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ උදෙසා උතුම් සංඝගත පූජාවක් වශයෙන් පූජා කරමු. පූජා වේවා. අපටත් මෙලව ජීවිත සාසර ගමන සුවපත් වීමෙන් ප්‍රාර්ථනා කරන බෝධි වලින් පරම චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා හේතුපනිශ්‍රේ වේවා කියන මේ මෛත්‍රී ආශිර්වාද ප්‍රාර්ථනා පිහිටුවා ගනිමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරන් රක්ඛන්තු මේ ගරුං චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු.